නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපි කොයි කාගේත් ජීවිත අරගත්තාම අපි ආයුෂ තියෙන කල් මේ ලෝකේ ගත කරනවා. ඊට පස්සේ අපි කාටත් මේ ලෝකෙන් ඇස් දෙක පියාගෙන යන්න සිද්ධ වෙනවා. මේ කොහොම දේවල් පින්වතුනි අපේ ආයුෂයේ තියෙන කල් අපි කරන දේවල්. එක දේවල් කතා කර ඉන්නවා අපි. එක දේ කයින් කරමින් ඉන්නවා. එක දේ හිතමින් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. මේ ඔක්කොම දේවල් අපි ඇස් දෙක පියාගන්න කලින් මේ මනුස්ස ජීවිතේ අපිට කොයියම්ම හෝ වේලාවක බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ගැන මෙහෙම: පවාත දීප තුල්යාය සායු සන්තතියකයන්. හුලගක් හමල පහන් සිලක් නිවල දානවා වගේ ජීවිතය කියන එකේ අවසාන මොහොත අරගෙන මරණය යම් දවසක එනවා. ජීවිතය කියන්නේ දැල්වෙන පහනක් වගේ නම් මේ දැල්වෙන පහන නසාලන මරණය නම් වූ හුළඟ එනවාමයි. ඒ පැමිණියට පස්සේ පින්වතුන්ලාට මේ බණ කියන මට අපි හැම දෙනාට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. අපිත් මිය දෙනවා. අපිත් එක්ක එකට ඉන්න ඥාතිනුත් මිය දෙනවා. අපි ආදරය කරන අයත් මිය දෙනවා. මරණය හැමෝටම පොදුයි, උරුමයි. ආන් ඒක අපි හැමෝගෙම හිතවල තැම්පත් වෙලා තියෙන්න ඕන. අපි හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. අපිට පේනවනේ පින්වතුනි අපිත් එක්ක එකට ඉන්න ඥාතීන්, හිතවතුන්, ප්‍රියයන් මිය යන හැටි. මරණය ගැන සංඥාවක්වත් අපි නැතුව හිටියොත් එහෙම ඒ අයගේ වියෝව, ඒ අය වෙන්වී යාම අපිට දරාගන්න බැරි තරම් දෙයක් බවට පත් වෙනවා. සමහරු ඉන්නව නේද? තමන් ආදරය කරන කෙනෙක් මැරුණොත් එහෙම මෙන්න ජීවත් වෙලා ඉන්න කෙනාට පිස්සු හැදෙනවා. තමන් ප්‍රිය කෙනෙක් කරන කෙනෙක් මිය පරලෝ ගියොත් එහෙම හදිසි ජීවත් වෙලා ඉන්න කෙනාගේ ජීවිතේ සම්පූර්ණයෙන් අවුල් වෙනවා. එතකොට ඒකට හේතුව මොකද්ද? මරණය කියන ධර්මතාවය ගැන ජීවිතේ තමන්ට හැඟීමක් නොතිබීම. නමුත් මේ සංසාර කතන්දරේ, මේ සාංශාරික ගමනේ අපි වටේ ඉන්න අපේ ඇස්මානයට පේන සියලු දෙනාත් මැරිලා යන අය. තමනුත් මිය දෙන කෙනෙක්. ඒ දැක්ම තිබුණොත් අපිට හරි ලස්සනට පිළිවෙලකට අපි ජීවිතේ ගොඩනගන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්න පින්වතුනි ඒ උදෙසා උපකාරී වෙන බොහොම ලස්සන ජාතක පුවත් දෙකක්. පළවෙනි ජාතක කතාව තමයි අස්සක ජාතකය. අස්සක ජාතකය කියලා කියන්නේ අස්සක රජුරුවන්ගේ කතාව. මොකක්ද අස්සක රජුරුවන්ගේ කතාව?
මේ සිදුවීම වෙද්දී තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. තරුණ වයසේදී එක තරුණෙක් එයා විවාහ වෙලා හිටියේ. තමගේ බිරිඳට දැනුම් දීම් කරලා ටිකක් අසීරුවෙන් මහණ වුණා. මහණ වුණාට පස්සේ මේ බිරිඳ මේ තරුණ ස්වාමීන් වහන්සේට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැ. එක එක පයින්ඩකාරයෝ අතේ මේ තෙරුන් වහන්සේට පණිවිඩ එවනවා. අනේ මං හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔයා කිසි අනුකම්පාවක් නැතුව මාව දාලා ගියා. ඔයාට මේ මගේ ගාන චූටි ආදරයක්වත් හිතේ තිබිලා නැහැ. ආදි වශයෙන් දැන් ඔයේක් දේවල්. මේ ස්වාමීන් වහන්සේට හරි වෙහෙසක් වුණා මේක. අන්තිමේ මේ ස්වාමීන් වහන්සේ තීරණය කළා මගේ බිරිඳ පව්. මං එයා වෙනුවෙන් ආයේ සිවුරු අරිනවා. මං එයත් එක්ක පිනක් කරගෙන ජීවත් වෙනවා කියලා දැන් ඔන්න ඒ පැත්තටම හිත වැටුණා. උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි මේ මම මගේ ආදරණීය බිරිඳ ඉදීමයි මම මහණ වුණේ. දැන් ඈට මා නැතුව බැරි වෙලා. මට ඉතින් ওই පණිවිඩ පිට පණිවිඩ එවනවා. ආදරේ හින්දානේ. ඉතින් මං කල්පනා කරා ඈ වෙනුවෙන් සිවුරු අරින්න. එතකොට අර උපාධ්‍යයන් වහන්සේට හරි සංවේගයක් හටගත්තා. ස්ත්‍රියාවක් වෙනුවෙන් මේ උතුම් ජීවරය අතහරිනවනේ. ඉක්මනින් කැඳවගෙන ගියා. කාගාටද? භාග්‍යතුන් වහන්සේ ගාවට කැඳවගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපි මතු පිටින් පේන ප්‍රශ්නේ විතරනේ පින්වතුනි අපිට පේන්නේ. ඒ භික්ෂුව සිවුරු වරින් ලැහත් වෙනවා. මේ සිවුර ගැන කිසි හැඟීමක් නැතුව අපිට ඒවා විතරනේ අපිට පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සංසාර කතාවම දකින්නවනේ. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මෙහිම වදාලා. භික්ෂුව ඔබ යම් ඒ ස්ත්‍රියාවක් ගැන දැන් ආදරෙන් ඉන්නවද? ඔය වගේම ආදරෙන් මේ ස්ත්‍රිය ගැනම ඔබ අතීතෙත් හිටියා. මේ ස්ත්‍රිය වෙනුවෙන් ඕන දෙයක් මට අතහරින්න පුළුවන් කියන හැඟීමෙන් එච්චර ආදරයක් ඔබේ හිතේ අතීතෙත් තිබුණා. හැබැයි භික්ෂුව ඔය ස්ත්‍රියාවට ඔය පණිවිඩ එවන තරම් ආදරය ඔබ ගැන නැහැ. ඔය ස්ත්‍රියව ඒ කාලෙත් ඔබට ආදරය කළේ නැහැ. මේ කලත් ඔබට ආදරයක් නැහැ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේගේ ඇස් ලොකු වුණා. නිකන් හිතට අමුතු බරක් ආවා. ඒ භික්ෂුන් වහන්සේ විමසුවා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීනි ඒ ඈත අතීතෙත් මෑට මං ආදරය කරපු කතාව මෑට එච්චර ආදරය කරලත් මේ මට ආදරය නොකරපු කතාව මං ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වාන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් භික්ෂු සංඝයාත් මේ සිවුරු අරින්න ඉන්න භික්ෂුවත් ඉන්න තැන මේ ජාතක පුවත වදාළේ අස්සක ජාතකය. ගොඩක් ඉස්සර කාලේ කසී රටේ පෝතලී කියලා නගරයක් තිබුණා. කසී කියලා කියන්නේ බරණැසට. බරණැස තිබුණා පෝතලී කියලා පොඩි නගරයක්. මේ නගරේ අස්සක කියලා රජෙක් රාජ්‍ය කරමින් හිටියා. මේ අස්සක රජුරු තරුණ වයසේදී ලස්සන බිසවක් කැඳවගෙන ආවා. ඒ තමයි අග්‍රමහේසිකා. අස්සක රජුරුවන්ගේ ඒ අග්‍රමහේසිකා කඩා හැලෙන ලස්සන. පුදුම සුන්දරයි. දුටුවන්ගේ නීතු වසඟ කරනවා. මේ වගේ බිරිඳක් තමන්ගේ වීම ගැන අස්සක රජුරුව හරි ආඩම්බර වුණා. ඇයගේ නම උබ්බිරි. උබ්බිරි කියලා අග්‍රමහේසිකාවක් හිටිය. හරි මනස්කාන්ත රූප සෝභා ඇති. ඒ ගැන කියනවා ජාතක පොත් වහන්සේගේ මිනිස් රූප සෞන්දර්යය ඉක්මවා ගොස් දිව්‍ය රූප සෞන්දර්යයට නොපැමිණ තිබුණා. එච්චර ලස්සනයි. මනුස්ස ලෝකේ ජීවත් වුණාට මනුස්ස දුවක් නෙවෙයි වගේ. සාමාන්‍ය මිනිසුන්ට හිතෙනවා දෙව්දුවක් දෝ කියලා. හැබැයි දෙව්දුවක් නෙවෙයි. දිව්‍යත්වයට පැමිණෙලා නැහැ.
අස්සක රජුරෝ මේ ස්ත්‍රියව ගැන හරි ආදරෙන් දැඩි ආදරෙන් බැඳී ඉන්නකොට උබ්බිරි අගබිසව හදිසියේම රෝගාතුර වුණා. රෝගාතුර වී කාලක්‍රියා කළා. මරණ ධම්මං මා මීයතිති අලබ්බනීයං ඨානං මරණයට පත්වෙන දේ නොමැරේවා කියන එක මේ ලෝකේ කිසිවෙකුටවත් නොලැබිය හැකි කරුණකි. බලන්න සත්‍යය. ලස්සන අයත් මැරෙනවා, කැත අයත් මැරෙනවා, ආදරය කරන අයත් මැරෙනවා, හතුරුත් මැරෙනවා, පුංචි අයත් මැරෙනවා, මැදි වයසේ අයත් මැරෙනවා, තරුණ තරුණියොත් මැරෙනවා, වැඩිහිටියොත් මැරෙනවා කියනවා ඇරෙන්න නොමැරෙනවා කියා කතාවක් නැත. උබ්බරීද මිය ගියා. උබ්බිරි මිය පරලෝ ගියාට පස්සේ රජුරුවන්ගේ හිත උබ්බිරි කෙරෙහි අවංක ආදරයකින් පිරී තිබිච්ච නිසා රජුරන්ට දරා ගන්න බැරුව ගියා. ඊටාම දැඩි ශෝකයකින් වෙලිලා මේ රජුරුව ඇයව හිතින් අතහැර ගන්නට බැරුව මහා දුකින් හඬා වැළපුණා. ඇගේ මෘත ශරීරයේ දෙනක සතප්පල සුවඳ තෙලේ බහා තමන් සැතපෙන යහන යටින් තැබුවා කියනවා. උබ්බිරිත් එක්ක මොහොතකටවත් මට ඈත් වෙලා ඉන්න බෑ කියලා දැන් මලකඳ බෑනේ තියාගන්න. ඒ නිසා රන් දෙනක් කෙරෙව්වා. දිනේ කල් තියාගන්න පුළුවන් තෙල් පිරෙව්වා. පිරවලා හිට බිසවගේ ශරීරය ඒකේ දාලා ඕක ඇඳ යටට තල්ලු කරලා තමයි තිබ්බේ. රජුරුව අවදි වුණාම කරනවා කියන්නේ මේක එළියට ඇදලා අර පියන අරිනවා. පියන ඇරලා හිට අනේ ඉතින් කෙන්දිරි ගගා අඬනවා. රජුරුවන්ට මේක අතහැර ගන්න බැරුව ගියා. කාලයක් බලාගෙන හිටියා රජුරුවන්ගේ ආදරණීය දෙමව්පියෝ ඥාතියෝ කාලයක් බලන් හිටියා ඕක ඉතින් කොහොමත් ওই දුක ටික ටික තුනී වෙයි කියලා. මේ රජාගේ දුක තුනී වෙන්නේ නොයේ කතා මහරජුරුවන්ට කිව්වා අනේ රජතුමනි ඔහොම ශෝක කරන්න එපා. ඕක ඉතින් හැටි නොවේ මේ ජීවිතේ පණ යනවනේ හැමෝගම. කවුරුත් පණ පිහිටලා නැහනේ. ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න එපා කියලා දැන් නොයේ කතා කිව්වට මොකද? රජුරුවන්ට හරියන්නේ. රජුරුවන්ගේ හිතේ අර හටගත් ආදරේ නැති වෙන්නෙම නෑ. දැන් රජුරුව අනේ මගේ උබ්බිරි කිය දැන් අඬනවා. මේ කාලේ පින්වතුනේ අපේ මහා බෝධිසත්වයෝ පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගෙන ඍෂිවරයෙක් විදිහට හිමාල පර්වතේ වාසය කරනවා. අස්සක රජුරුව උබ්බිරි නිසා අඬන කාලේ අපේ මහා බෝධිසත්වයෝ ධ්‍යාන අභිඥා සහිත ඊටාම ආනුභාව සම්පන්න ඍෂිවරයෙක් හිමාලේ වාසය කළේ. දවසක් මහා බෝධිසත්වයෝ තමන් වහන්සේගේ අභිඥා බලයෙන් දිවසින් ජම්බුද්දීපේ දිහා උවමනාවෙන් බැලුවා. බලද්දී මේ දකින්ට ලැබුණා පෝතලී නගරේ අස්සක කියන රජුරුවෝ ඇඳේ වැතිරි විලාපතීති අඬනවා. මේ ඇඬිල්ල නවතින්නේම නැහැ. එතකොට බෝධිසත්වයෝ කල්පනා කළා මේ මහරජුරුව නුවණ නැති කෙනෙක් නෙමෙයි. මේ රජුරන්ට යම් කරුණක් පැහැදිලි කරන්න බැරි කෙනෙක් නෙමෙයි. ඒ නිසා රජුරවන්ට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න මං රජු සමීපයට යන්න ඕන. මොකද මට වඩා සමතෙක් ඒ උදෙසා තවත් ඇති නෑ. බෝධිසත්වෝ එරිදිහෙම අහසින් අර පෝතලී නගරේ ඒ රජුරුවන්ගේ මඟුල් ගල් තලාව කියලා තියෙනවා. ඒ කියන්නේ ওই රජවරුන්ගේ මංගල සම්මත කටයුතු සිද්ධ කරන දැන් රජවරු කිව්වහම ඉතින් নানা ප්‍රකාර උත්සව තියෙනවනේ. ඒ උත්සවවලදී යොදා ගන්න මඟුල් ගල් තලාව. ආන්නේ මඟුල් ගල් තලාවට බෝධිසත්වයෝ වැඩම කළා. ওই මඟුල් ගල් තලාව කියන එක සේවකයෝ රකින්න එකයි. එතන සාමාන්‍ය හිතුමනාපෙට පාවිච්චි කරන්න බැරි තැන. බෝධිසත්වයෝ එතන වැඩම කරලා රන් පිළිමේ තිබ්බා වගේ පළඟක් බැඳගෙන වාඩි වුණා. එතකොට රාජපුරුෂයෝ මේ මහා බෝධිසත්වයන්ගේ වැඩම කිරීම ගැන රජුරවන්ට දැනුම්වත් කළා. එතකොට මහරජුරෝ මේ අපේ මහා බෝධිසත්වයන්ව
හොයාගෙන පැමිණෙනවා. හොයාගෙන පැමිණිලා මහා බෝධිසත්වයොත් එක්ක කතා කළා. හරි ගෞරවයෙන් කතා කළේ. ස්වාමීනි මට මගේ සේවකයෝ කිව්වා ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ අහසින්ලු ආවේ. ඔබ වහන්සේ අහසින් ඇවිල්ලාලු මේ මඟුල් ගල්තලාවේ පළඟ බැඳගෙන වාඩි වුණේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේට ලොකු නුවණක්, ඔබ වහන්සේට හරි පුදුම සහගත හැකියාවල් තියෙන හැඩයි. ස්වාමීනි මම මේ ඔබ වහන්සේ ළඟට මේ හනිකට තකහනියක් ආවේ විශේෂ කරුණක් දැනගන්නට. අනේ ස්වාමීනි මං මහත්සේ ආදරය කරපු දෙවඟනක් වගේ මගේ අග්‍රමහේසිකා, ඇගේ නම උබ්බිරි. ස්වාමීනි ඈ කලුරිය කළා. අනේ ස්වාමීනි ඈ මරණින් මත්තේ ඈ මැරිලා දැන් කොහෙද ඉන්නේ කියලා ඔබ වහන්සේ දන්නවද කියලා ඇහුවා. එතකොට බෝධිසත්වයන් වහන්සේ කිව්වා රජතුමනි ඔබේ උබ්බිරි යම් තැනක සිටිනවාද ඈ සිටිනා තැන ගැන මං හොඳට දන්නවා කිව්වා. රජුරෝ බෝධිසත්වයන්ට කිව්වා අනේ ස්වාමීනි ඒ මගේ සොරංගනාවි මේ වෙනකොට කොයි තැනක ඉපද සිටිනවාද කියන එක අනේ මට මගේ දෑහෙන් දකින්න ඇතින. එතකොට බෝධිසත්වයෝ කියනවා රජතුමනි ඔබතුමාට ඈ ඉපද සිටින තැන පෙන්වන්නත් පුළුවන්. ඒ වගේමයි ඈත් එක්ක ඔබට කතා කරන්න සලස්සන්න උනත් මට පුළුවන් කිව්වා. රජුරන්ට දැන් මේ ස්පාසුවක් නෑ. රජුරෝ කියනවා අනේ ස්වාමීනි හනිකට මාට කියන්න ඈ කොහෙද ඉන්නේ? එතකොට මහා බෝධිසත්වයෝ රජුරවන්ට කියනවා රජතුමනි ඔහොම හැරිලා බලන්න කිව්වා අර පැත්ත. අර පෙනේද කියලා ඇහුවා. ගොම කුරුමිනියෝ දෙන්නේ මේ පැත්තට ටික එන හැටි. එක ගොම කුරුමිනියෙක් ලොකු ගොම බෝලයක් තල්ලු කරගෙන එනවා. පෙනේද කියලා ඇහුවා. දැන් මේ මඟුල් ගල්තලාවේ මේ පැත්තකට වෙන්න මේ වෙනදී බෝධිසත්වයන් වහන්සේ එතෙන්නම වැඩම කළේ නිසා. පේනවා ගොම කුරුමිනියෝ දෙන්නේ මෙහෙම එනවා. එක ගොම කුරුමිනියෙක් විතර මේ තල්ලු කරගෙන එනවා සාමාන්‍යයෙන් හදාගත්ත ගොම බෝලයක්. රජුර කිව්වා ස්වාමීනි මට පේනවා ගොම කුරුමිනියෝ දෙන්නෙක් මේ පැත්තට එනවා. මහරජ තොපගේ ඒ උබ්බරි බිසව තමන්ගේ රූපේ නිසා මත් වී හිටපු තැනැත්තියයි. ඈ රූපේ මත්ව සිටියා පිනක් දහමකට අවධානයක් යොමු කළේ නැහැ. අවසානයේ ඇය මිය පරලෝ ගිහිල්ලා ඈ උපන්නේ ගොම කුරුමිනි යෝනියෝ. දැන් ඈට ඉතින් ගොම කුරුමිනි සැමියෙකුත් ඉන්නවා. ඔය පේන්නේ සැමියා තමයි කිව්වා. ඔය දෙන්නා තමයි කිව්වා මේ ජෝඩුව එන්නේ. අර ගොම බෝලේ තල්ලු කරගෙන එන්නේ ඔබේ උබ්බිරි කිව්වා. කිව් ගමන් රජුරවන්ට මේක වාවන්න බෑ. දැන් තමන් ආදරය කරපු කෙනා මැරිච්ච එකට අඬ හින්න කෙනානේ. රජුරු එකපාර කන් දෙක වහගත්තා. කන් දෙක වහගෙන ඇස් තදට පියාගෙන කිව්වා අයියෝ ස්වාමීනි නොඇසිය යුත්තක්මයි මේ ඇහුවේ. මං කොහොමද විශ්වාස කරන්නේ දෙවගණක් වගේ උන්න කෙනෙක් එකවරම ගොම කුරු මිනිච්චයක් වුණා කියලා. මං කොහොමද ස්වාමීනි මේක විශ්වාස කරන්නේ? මට බෑ කිව්වා මේක අදහන්න. එතකොට බෝධිසත්වයන් වහන්සේ රජුරවන්ට කියනවා රජතුමනි එකවරම විශ්වාස කරන්න බැරි වෙන එක ඇත්ත. මං දැන් ඔබතුමාට මගේ එරදිහින් ඈත් එක්ක කතා කරන්න සලස්සන්නම් කිව්වා. මනුස්සයන්ට තේරෙන භාෂාවෙන් කතා කරાવી කිව්වා. ආසද කියලා ඇහුවා අහන්න. එතකොට කිව්වා මම රජුරෝ කමක් නෑ ස්වාමීනි මට විශ්වාසයට ගන්නටත් එක්ක කතා කරන්න සලස්සන්ට. එතකොට බෝධිසත්වයන් වහන්සේ අර ගොම කුරුමිනි ගෑනු සතාට එරදිහෙන් කතා කරන්න සැලැස්සුවා. දැන් ඇගේ අදහස ප්‍රකාශ කරද්දී මිනිස් බසෙන් ඇහෙනවා. බෝධිසත්වය අර ගොම කුරු මිනිච්චිට කතා කරනවා. ඒ යුබ්බිරි කිව්වා.
එතකොට ඒ ගොමුකුරු මිනිච්චි නැවතිලා බෝධිසත්වයන්ට කතා කරනවා. ඇයි කියලා ඇහුවා. තීට මතකද කියලා ඇහුවා. තී මීට කලින් ගත කරපු මනුස්ස ජීවිතේ. එතකොට කියනවා ඔව් මට මතකයි. මතක නිසා තමයි උබ්බිරී කියලා කතා කරපු ගමන් මා මේ නැවතුනේ කිව්වා. ඉතින් මම මේ තීගෙන් අහන්න ලැහැත්ති. තීගේ සැමියාට ගොඩාක් ආදරෙයිද? එතකොට උබ්බිරී කියනවා. උබ්බිරී කියන්නේ දැන් ගොමුකුරු මිනිහනේ. ගොමුකුරු මිනිහා කියනවා ඔව් මං මගේ සැමියාට ආදරෙයි. බෝධිසත්වය අහනවා ඒ කියන්නේ පෝතලී රටේ අස්සක රජුරවන්ට අර ගොමුකුරු මිනිච්චි කියාපි මොන පෝතලී රටේ අස්සක රජෙක්ද? ඒ කවුද? මගේ ආදරණීය ස්වාමි පුරුෂයා අර ඉන්නේ කියලා අර ගොමුකුරු මිනිහා දිහාට හැරුණා. මට මගේ ආදර සැමියාගේ හිත සතුටු කිරීම උදෙසා කරන්න පුළුවන් හැමදේම මං කරනවා. මම මේ ලොකු ගොමගුලිය ඔහු උදෙසා අරගෙන යන එක. ඔහු කැමති වෙනවා නම් රජෙකුගේ ලෙයින් ඔහුගේ පාදෝවණය කරනවට මං මගේ ස්වාමියා වෙනුවෙන් රජෙකුගේ ලෙයින් පාවුණත් දෝවණය කරනවා. මං එච්චර ආදරේ කිව්වා මගේ සැමියාට. මේ මගේ සැමියා කියලා කියන්නේ කාටද? අර ගොමුකුරු මිනිහට. ඒක අහද්දිම අස්සක රජුරුවන්ගේ හිතේ යම් මේ තිබුණාද උබ්බිරී සම්බන්ධයෙන් බැඳුණු සිත එකපාර ඒක නැතුව ගියා. රජුරුව කල්පනා කළා හප්පේ මං ගැන චූටි හිතක්වත් නැති තැනැත්තියක් ගැනද මම මේ විලාප තිය අඬ මිනිහ ඇඳ යට තියාගෙන ඉන්නේ. දැන් බලන්න පිංගුතුනේ මේ පුවතින් අපිට ගන්න කොච්චර දෙයක් තියෙනවද? අපි මිය පරලෝ ගියපු අය ගැන සමහරවිට පමණට වඩා හිතනවා. පමණට වඩා හිත ලතැවෙන එකක් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල නැද්ද? ගොඩාක් තියෙනවා. ආදරය කරන අය අහිමි වෙනකොට ඒ අහිමි වීම ඉස්සරහා ඇඬීම, වැළපීම, සුසුම් හෙලීම ඒක සාමාන්‍ය ලෝකේ නිකන් අමුතු පිදුම් ලබන එකකුත් තියෙනවනේ. ඒකේ අමුතු ලකුණකුත් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් අද කාලේ මිනිස්සෙක් මල ගෙදරක ඇඬුවේ නැත්තම් ඒක සෑහෙන අඩුවක් වගේනේ. තමන්ගේ ඥාතියෙක් මිය පරලෝ ගිහිල්ලා ඒ ඥාතියා මිය යෑම හේතුවෙන් කෙනෙක් අඬන්නේ නැතුව ඉන්නවා. අඬන්නේ නැතුව හිටියොත් එහෙම නිකන් එයා ගැන වපරෙන් බලන්නේ නැද්ද? අපි මොකද්ද මේ හිතේ ආදරයක් කරුණාවක් නැද්ද? මේ කේන්තියෙන්වත්ද හිටියේ? එක්ක මේ මරණයට මොකක් හරි වෙන සම්බන්ධයක්වත් තියෙනවද මෙයාගේ? নানা ප්‍රකාර දේ හට ගන්නවනේ. ඇයි අද නිකන් ඇඬීම කියන එක තමයි මහා ලොකු එක. ඒ ඥාතියා වෙනුවෙන් ශෝක කිරීම තමයි මහා ලොකු එක විදිහට සලකන්නේ. හැබැයි බලන්න මේ ජීවිතේ ගත කරලා අපිත් එක්ක එකට ඉන්න අය මරණින් මත්තේ කොයි ඉසව්වල යනවා ඇද්ද? පින්වතුනි අපි මේ මනුස්ස ලෝකේ ගත කරනකොට අපට ලැබෙන යම් මනුස්ස ශරීරයක් ඇද්ද? බාහිරට පේන දෙයක්. අපිට ලැබෙන යම් ඨානාන්තර ඇද්ද? බාහිරට පේන දේවල්. අපි හදාගන්න යම් ගෙයක් දොරක් ඇද්ද? බාහිරට පේන එක. අපේ යන්ගේ යාන වාහන ආදී ඇද්ද? බාහිරට පේන ඒවා. අපේ ප්‍රසිද්ධි ඒවා ඔක්කොම බාහිරට. බාහිරට පේන දේ බාහිරට අයිති එක. ඒ බාහිරට පේන බාහිරට අයිති දේ දාලා යන්න වෙනවා. අරන් යන්න බෑ. අරන් යා හැකි දේ අභ්‍යන්තරයට පේන දේ. අභ්‍යන්තරයට පේන දේ කියලා කියන්නේ මොකද්ද? තමන් පමණක් දකින දේ. තමන්ගේ කායික ක්‍රියා. තමන් කතා කරපු වචන. තමන් හිතන පතන විදිහ. තමන්ගේ ගුණ ධර්ම. මේවා ඔක්කොම තමන්ට පේන දේවල්. ඒ තමන්ට පේන අභ්‍යන්තර ලෝකයේ තමයි අපිට මරණින් මත්තේ අරගෙන යන්න තියෙන දේ. දැන් බලන්න උබ්බිරි බිසෝ බාහිරයට කඩා හැලෙන දෙව්දුවක් වගේ වුණාට ඇගේ අභ්‍යන්තර ලෝකේ ගොමුකුරු මිනිහෙකුට සුදුසු විදිහට තිබිලා තියෙන්නේ.
ඒ නිසා මෙහින් ඇස් පියා ගන්නකොට බාහිර ලෝකෙ සම්පූර්ණයෙන් අහිමි වුණා. ඇගේ අභ්‍යන්තර ලෝකේ උරුම තැනට ඇගියා. ගොමුකුරුමි නිච්චය. සමහරු අභ්‍යන්තර ලෝකේ උරුමයට අනුව නිරේ යනවා. සමහරු පෙරේත ලෝකේ යනවා. සමහරු අසුරය අතර යනවා. අභ්‍යන්තර ලෝකයේ එලියක් තියෙන සුන්දර අය මරණින් මත්තේ දෙව්ලොව යනවා. ඇතැම්මු බඹලොව යනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන අපි මේ ජීවිතයේ ගමනේ ඇත්ත ස්වභාවය. අන් අය මියදෙනකොටත් තමන්ගේ ජීවිතය ගැනම අවධානය යොමු කරන්න. පරූපමාය අත්තානම් භාවයේ මරණස්සති. අන් අය මියදෙන හැටි දැක දැක තමුන්ගේ මරණය ගැනම සිහි කරන්න. එදා බෝධිසත්වයන් වහන්සේ අර රජ්ජුරුවන්ට මෙන්න මේ විදිහට ගාථාත් කියලා තියෙනවා. අස්සකනම් රජුත් එක්ක මං ඉස්සර මේ උයනේ හරි සතුටින් උන්නේ. මගේ ආදර ඒ සැමියා සමගින් මං කම්සුවෙන් කල් ගෙවමින් උන්නේ. මාත් ඉතින් ඒ කාලේ ඒ දෙයටම කැමති වෙලා ඒ මතමයි උන්නේ. ලස්සන හොඳ රුවක් ඇතිව නිතරම හැඩ වැඩ පාමින් උජාරුවෙන් උන්නේ. බෝධිසත්වයෝ අර උබ්බිරි බිසව හිතන ආකාරයේ රජුරු ඉදිරියේ විදහා දැක්වුවා. ලැබෙන අලුත් සැපේ නිසා තමා වින්ද පැරණි සැපේ අමතක වී යනවා. එලෙසටමයි අලුත් දුකට තමා වින්ද පැරණි දුකත් අමතක වී යනවා. එනිසා ඒ කාලෙදි මට ලැබී තිබුණ හැම දෙයක්ම දැන් අමතක වෙනවා. අස්සක මහරජුට වඩා මේ ගොම පණුවට නම් මා ඉතා කැමති වෙනවා. බලන්න ඒකේ ලස්සන කතාවක් තිබුණා. අලුත් දුකෙන් පරණ දුක අමතක වෙනවා. අලුත් දුක ලැබෙනකොට පරණ දුක් අමතක වෙනවා. ජීවිතේ සම්පූර්ණයෙන් යන්නේ ওই ක්‍රමයට පින්වතුනි. අලුතෙන් ලැබෙන දුකට පරණ දුක් අමතක වෙනවා. අපි දුක් විඳ යනවා. ජීවිතය ගැන තේරුම් නොගත්තොතින් අසරණකමකින්ම අවසන් වෙනවා. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ මේ පුවත දේශනා කළාම අර භික්ෂුවගේ හිත නීවරණ පහ වෙලා සංසිඳුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය වදාලා සිවුරු වරින්ට කියලා හිතාගෙන හිටපු භික්ෂුව සෝතාපන්න වුණා. සෝතාපන්න වෙච්ච තැනැත්ති කියලා සිවුරු වරින්නේ නැහනේ. ඇයි සීලය තුල ස්ථාවර වෙනවා. පිහිටියා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මහණෙනි එදා උබ්බිරි බිසව වෙලා හිටියේ මේ භික්ෂුවගේ ඔය මේ ජීවිතේ බිරින්දෑම තමයි. අස්සක මහා රජුරුව වෙලා හිටියේ මේ භික්ෂුවයි. මේ සිදුවීමේ තාපසින් වහන්සේ බවට පත් වෙලා සිටියේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. මොකක්ද මේ ජාතක කතාව? අස්සක ජාතකය. ඒ අස්සක ජාතකයට අනුව බලපුවම පේනවා පින්වතුනේ අපිත් එක්ක එකට ජීවත් වෙලා යම් මේ ඥාතීන් මිය පරලෝ ගියාට පස්සේ මිය ගියපු අය ගැන උනවාට වඩා මැසිවිලි නග ඕනවට වඩා ලතවි ඉන්න එක පළක් නැහැ. යම් මේ ඥාතියෙක් මිය පරලෝ ගියාට පස්සේ හොඳ බුද්ධිමත්ව තමන්ගේ ජීවිත කතාවට හැරෙන්න තමන් දක්ෂ වෙන්න ඕන. අපිත් එක්ක එකට ඉන්න අය මිය පරලෝ ගියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ අපිවමයි. මගේ ඥාතියා හොඳට ජීවත් වුණා. හැබැයි දැන් මාව දාලා ගියා. මේ වගේමයි හොඳට ජීවත් වෙන මටත් යම් දවසක යන්න වෙනවා. යන්න කලින් මං මගේ ජීවිතේ හදාගන්න ඕන ලස්සනට. ජීවිතේ හදාගන්න ඕන අඩු ගානේ පින්වතුනේ මිය ගියාට පස්සේ අනිත් අය සාප නොකරන ගානට. ඇයි එහෙම කිව්වේ? කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනාගේ මරණය ගැන සතුටු වෙන කාණ්ඩයක් හැදෙන මට්ටමේ ජීවිත ඇතැමුන්ට තියෙන්නේ. එයා මිය ගියපු සතුටට මිනිස්සු රතින් යදාලා සමරන මට්ටමට ඇතැමු ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ජීවිතය කියන එක ගොඩනගන්න ඕන අපි ඇත්තෙම ගුණයකින්. ගුණ ධර්ම වලින්
පිනින් කුසලින් සුන්දර වෙච්චි සුචරිතයෙන් ලස්සන වෙච්චි ජීවිත ගොඩනගන්න මහන්සි ගන්න. මේ ජීවිත කාලයේ තියෙන සොච්චමේ ටික කාලයයි අවුරුදු 60යි 70යි මැරිලා යනවා. මැරිලා යන්න කලින් පිංගුතුනි තමන්ගේ ජීවිතේ සුන්දරව ගොඩනගා ගන්න උත්සාහවත් වෙන්න. ධනෙන් දියුණු වෙනවාට වඩා බලයෙන් දියුණු වෙනවාට වඩා වස්තුවෙන් දියුණු වෙනවාට වඩා ප්‍රසිද්ධියෙන් දියුණු වෙනවාට වඩා තමන්ගේ ජීවිතේ ගුණධර්මකින් පෝෂණය කිරීම ගැන අවධානය යොමු කරන්න. ඒකට හොඳ අවධානයක් අපිට අපේ ජීවිතේ තිබිය යුතුමයි. නැත්තම් බලන්න වෙන දේවල්. මහා පිංගලක ජාතකය. අපි අද දේශනාවේදී ඊළඟට ඉගෙන ගන්නවා මහා පිංගලක ජාතක පුවත. මේ මහා පිංගලක ජාතකයේ වදාරන්නට හේතුුනේ දේවදත්ත. දේවදත්ත ගයා ශීර්ෂයට භික්ෂුන් වහන්සේලා 500ක් කඩාගෙන එකතු කරන් ගියානේ. ඒ භික්ෂුන් වහන්සේලා 500 නම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච 500 නම. පැවිද්දෙන් නවකින්දා හරි වැරද්ද තෝරගන්න දක්ෂ නැහැ. දේවදත්තගේ චාටු වචන වලට අහු වුණා ගයා ශීර්ෂයට ගියා. ගිහිලා දැන් දේවදත්ත කියන බණ අහගෙන ඉන්නව අවබෝධ වෙයි කියලා. හැබැයි දේවදත්ත කියන අසත්පුරුෂයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගරුවනේ අගුණ දේශනා කරනවා මේක ASCII. ඒ අගුණ කියනකොට අර භික්ෂුන්ගේ හිතේ යම් මේ පුණ්‍ය කුසලතාවයක් තියෙනවා නම් ඒකත් වෙනසීගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලාට සිහිපත් කළා වහාම ගිහිල්ලා ඒ භික්ෂුන් 500 දෙනාව බේරගෙන ඉන්න කියලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කළා. දෙනම වහන්සේ ගයා ශීර්ෂයට වඩිනවා දකින්නකොට දේවදත්ත ආඩම්බර වුණා. දේවදත්ත අර 500 නමට පෙන්නලා කියනවා ආම් බලන්ට මහණෙනි. අර පැමිණින්නේ කවුරුන්ද? ගෞතම බුදුරජුන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ ආන්න බුදුරජුන් අත්තර මේ පැත්තට එනවා. බලන්ට මං කොච්චර සත්‍යයක්ද කියන්නේ කියලා. මාගේ උජාරුව බලව කියලා ඉතින් නොඑක ආකාරයෙන් රඟ දැක්වීමක් කළා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා එද්දී දැන් දේවදත්තට පුංචිවත් සැකයක් නැහැ. දේවදත්ත එකපාර කිව්වා සාරිපුත්තේ පැමිණෙන්න. මහා මොග්ගල්ලානේ පැමිණෙන්න. කො මේ දෙපැස ඉඩ තියෙනවා. මේ දෙපසින් වාඩි වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ දකුණු පැත්තෙන් වාඩි වෙන්නේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වම් පැත්තෙන් වාඩි වෙන්නේ. ඒ වගේ දේවදත්ත මේ දෙනම වහන්සේලාව දෙපැත්තේ වාඩි කරගත්තා. අනේ උන්වහන්සේලාගේ තිබිච්ච නිහතමානීකම ඒ උතුම් රහතන් වහන්සේලාගේ තිබුණු නිර්හංකාර බව මේ නාටකයක් රඟ දක්වන දේවදත්තයාගේ දෙපැත්තේ වාඩි වුණානේ. දේවදත්ත ටිකක් තමන් කියවගෙන ගියපු ටික එහෙම කිව්වා. කියලා එකපාර සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්තේ මගේ මේ පිට ගිලන් වෙලා මට වෙහෙසයි. මම පොඩ්ඩක් හාන්සි වෙන්න. මේ භික්ෂුන්ට අනුග්‍රහ කරගෙන යන්න කිව්වා දිගට. දේවදත්ත එතනම ඒ ධර්මාසනේ තිබුණු තැනම මෙහෙම දිග ඇදලා හාන්සි වුණා. දැන් මේ හාන්සි වෙන්නේ කෙලෙස් සහගත ලාභ සත්කාර වලින් උමතු වෙච්ච චරිතයන්නේ. සිහි කල්පනාවක් නැති චරිතයක්. විනාඩි 2කින් නිින්ද ගියා. ගොරව නිදි. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අර 500 නමට සොඳුරු සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම කතාවෙන් භික්ෂුන්ගේ නීවරණ සංසිඳී යනවා. භික්ෂුන් වහන්සේලාගේ ධර්ම අවබෝධයට පහසුව පිණිස මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එරදීන් නොයෙක් රූප සටහන් මැව්වා. ඒ හැම සටහනක්ම ධර්ම අවබෝධයට පහසුවක්. සැනෙකින් අර භික්ෂුන් 500 නම ධර්ම අවබෝධ කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ භික්ෂුන්ට පිළිසරණ ලැබුණා කියලා තේරුම් ගත්ත ගමන් නැගිට්ටා. වැඩම කළා. දෙනම වහන්සේලා වැඩම කරනකොට දැන් මේ මාර්ගඵල ලැබූ භික්ෂූන් සත්පුරුෂය අසත්පුරුෂය හඳුනන්නේ නැද්ද? හොඳට හඳුනනවා.
ඒ භික්ෂුන් වහන්සේලාත් නැගිට්ටා. 509 පෝලිමට වැඩම කළා. දේවදත්ත ගොරෝගොරෝ නිදි. ටිකක් වෙලා යනකොට දැන් දේවදත්තයි 509යි ඉන්නකොට තිබුණානේ එතන යම් හඬක්. ඒක නෑ කියලා දැනුණා මේ ගයාසීසෙම හිටපු දේවදත්තත් එක්ක ළඟින් හිටපු කෝකාලිකට. කෝකාලික නිකන් ඔළුව දාලා බැලුවා මේ ශාලාවට. අපේ බැලින්නම් දේවදත්ත ගොරෝගොරෝ නිදි. අර 509 නෑ. ගයාසීස කියලා කියන්නේ පින්වතුනි කන්දක් මුදුනනේ. දැන් අදට කියත් ওই ගයාසීස කොටස අපිට ඈතට පේනවා. ගයාසීර්සේ ඉඳලා කෝකාලික බැලුවා දැන් කෝ මේ හිටපු 509. අනේ බැලින්නම් සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනුම් වහන්සේලා පිරිවරාගෙන ආන්න වැඩම කරනවා. කෝකාලිකට කේන්ති ගියා. කෝකාලික දේවදත්තට ඇහැරෙව්වේ හරියටම පපුව මැද්දට වැලමිටෙන් එනලා. කේන්තියට. වැලමිටෙන් එනපු ගමන් දේවදත්ත අවදි වුණා ගැස්සිලා. අවදි වෙච්ච ගමන් බැලුවා ශාලාව දිහා. කෝ කියලා ඇහුවා. කෝකාලිකෝ කිව්වා කෝ තමයි. ආන් එක්කන් ගියා කිව්වා. කිව් ගමන් දේවදත්තට උහුල ගන්න බැරුව ගියා. පින්වතුනි මුවින් ලේ නැගුණා. එතනින්ම ලෙඩ වුණා. ඒ ලෙඩෙන් මාස 9ක් දුක් විඳා. මාස 9ක් දුක් විඳලා අන්තිමේ අමාරු වෙන තැන තමන්ගේ දායක පිරිසට තමන්ගේ භික්ෂූන්ට දෙනවත් කළා. අනේ මාව එකතු කරගෙන ඵලයල්ලා බුදුරජාන් වහන්සේ වැඳ ගන්න ඕන මගේ පණ යන්න කලින් කියලා. ඉතින් පින්වතුන්ලා දන්නවනේ දේවදත්ත ඔසවගෙන ආව යහනත් එක්කම නමුත් දේවදත්තට බුදුරජාන් වහන්සේ දකින්නවත් ලැබුණේ. දේවදත්ත සැවැත් නුවරට ලං වෙද්දි පොළොව පලාගෙන අවීචිය උපන්නා. ඒ අවීචිය උපන්නට පස්සේ ඔය සිදුවීම වෙලා අලුත භික්ෂුන් වහන්සේලා දේවදත්ත පොළොව පලාගෙන යෑම ගැන හරි හරියට කතා වෙලා තිනවා. දැන් අදත් අපි කතා වෙනෝනේ ඕක. ඒක සිද්ධ වෙච්ච අලුත කොච්චර කතා වෙන්නේ නැද්ද? ඒ කතා බහ වෙන වෙලාවේ බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. ධම්සභා මණ්ඩපයට වැඩම කරපු භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා සිහිපත් කළා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. අපේ හිතට සැනසෙල්ලයි. මේ දේවදත්ත ඉන්නකම් මොනවා කරයිද ඊළඟට මොනවා කරයිද කියලා අපිට බයක් තිබුණා. ඇයි භාග්‍යතුන් වහන්සේව මරවන්න කොච්චර මේ කටයුතු සම්පාදනය කළාද කොච්චර උපාය යෙදුවාද ඔය දේවදත්ත. ඊළඟට භික්ෂු සංඝයාට කොච්චර ප්‍රශ්න ගෙනාවද. අනේ ස්වාමීනි දැන් නම් සැනසෙල්ලක් අපේ ඇති ඒ පුද්ගලයා යාන්තම් යන්න ගියා. දැන් බලන්න. දේවදත්ත මිය පරලෝ ගියාට පස්සේ දේවදත්ත ගැන අනෙක් අයට එහෙම කතා තිබුණා. බුදුරජාණන් වහන්සේ වෙලාවෙ වදාලා මහණෙනි දේවදත්තගේ මරණයෙන් මහජනයා සතුටු වුණේ මේ ආත්මෙ විතරක් නෙමෙයිනේ. මීට කලිනුත් ඔහොමයි. මීට කලින් ආත්මවලත් දේවදත්ත මිය ගියාම මහා ජනයා සතුටු වෙලා ප්‍රීති උත්සව පවා පැවැත්වුවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ඒ කතාපුව තහන්ට සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ මොහොතේ තමයි මේ මහා පිංගලක ජාතකයේ ගොඩාක් ඉස්සර කාලේ බරණැස මහා පිංගලක කියලා රජෙක් ඉඳලා තියෙනවා. හරි අධාර්මික. මේ රජුරු රාජ්‍ය පාලනය කරන කාලේ මිනිසුන්ට කිසි සැනසෙල්ලක් නැහැ. ඉතින් මේ රජුරෝ රාජ උරුමයේ සහිතව වාසය කරනකම් මිනිස්සු මහා අකමැත්තෙන් තමයි මේ රජුරුවන්ගේ පාලන තන්ත්‍රය තුල ජීවිතේ ගත කළේ. පුදුම අකමැත්තකින් මිනිස්සු ජීවිතේ ගත කළා. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ දැන් බලන්න මේ සංසාර කතාවේ ස්වභාවය මේක පින්වතුනි. ඒ වගේ කිසි කමකට නැති රජෙක්ගේ පුතා විදිහට බෝධිසත්වය උපදිනවනේ. මහා පිංගලක කියලා කියන්නේ කිසි කමකට නැති මහා කාලකන්ණි රජෙක්. හැබැයි ඒ රජාගේ පුතා විදිහට බෝධිසත්වය උපන්නා. ඉතින් කාලේ ගත වෙනකොට මහා පිංගලක රජුරුව කාලක්‍රියා කළා. බරණැස රජකම් කරපු පිංගලක රජු මිය ගියා කියලා නගරේ අනබෙර ගැස්සුවා. අනබෙර ගැස්සුවා විතරයි. මිනිස්සු මෙන්න
කිරිබත් හදලා මිනිස්සු වෙන්න අත්පොලසන් දිදී සතුට වෙනවා. එදා වෙන උත්සවයක්. හප්පේ ඇති යන්තම් අපට හිටපු මහා පිංගලක කියන පිළිලේ ඉවත් වුණා. ඇති යාන්තම් කියලා මිනිස්සු ඔල්වර සන්දෙදී නොඒක ආකාරයෙන් දජ පතාක ඔසවා නෘත්‍ය ගායන ගොඩක් දේ මෙතන තිබුණා. මහා උත්සවයක් වුණා. එතකොට ඊළඟට රජ වෙන්න ඉන්නේ මහා බෝධිසත්වයෝ. මහා බෝධිසත්වයන් හරි ධාර්මිකයි, හරි පින්වන්තයි. මිනිස්සු ඊටාම සතුටින් මහා බෝධිසත්වයන් වහන්සේව සිංහාසනේ වාඩි කෙරෙව්වා. රජු බවට පත් කෙරෙව්වා. එතකොට මහා පිංගලක රජුරෝ මිය පරලෝ ගියපු එක හේතුවෙන් නගරයේ ප්‍රීතිഘോഷා ඔල්වරසන් තියෙද්දී දැන් බෝධිසත්වයන් වහන්සේ සිංහාසනේ වාඩි වෙලා දැන් බෝධිසත්වයෝ ඉතින් එහෙම සතුටු වෙන්නේ තමන්ගේ තාත්තනේ. බෝධිසත්වයෝ සිංහාසනේ වාඩි වෙලා ඉතින් මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ සතුට භුක්ති විඳින්න දීලා. සිංහාසනේ ඉද්දී සිංහාසනේට ඉස්සරහා රජුරෝ රකින්න දොරටුපාලෙක් ඉන්නවනේ. දොරටුපාලය අඬනවා පේනවා. දොරටුපාලය ඉකි ගගහ අඬනවා. දැන් මිනිස්සු සතුටු වෙනවා. බෝධිසත්වයන්ට හිතා ගන්න බැරි වුණා. බෝධිසත්වය අහනවා පිය මහරජු මහ පිංගල රටවැසියා තලා පෙලා නපුරුව රජ කිරුවේ. ඔහු මිය ගිය පසු ජනයා ඔල්වරසන් දෙමින් සතුට නිතියෙන් පළ කෙරුවේ. ඔබලා දෙස නපුරු ලෙසින් පමණයි ඔහු නිතරම නෙත් හෙළුවේ. ඇයිද මිතුරු දොරටුපාල ඔබ විතරක් ඔහු ගැන සිතමින් මෙලෙසට මහ හයියෙන් හැඬුවේ. එතකොට දොරටුපාලයා බෝධිසත්වයෝ ළඟට පැමිණියා. පැමිණලා බෝධිසත්වයන්ට කියනවා අනේ මහරජතුමනි මම මේ අඩන්නේ මහා පිංගලක රජුරෝ මිය පරලෝ ගියපු කාරණාවට දුකෙන් නම් නෙමෙයි. අනිත් මිනිස්සු වගේම මටත් ගොඩාරියක් සතුටුයි කිව්වා. මහා පිංගලක රජුරෝ මැරිච්ච එක ගැන. හැබැයි මට දැන් මේ කල්පනාවට ආවා කිව්වා එකපාර. දැන් අපේ මහා පිංගලක රජුරෝ අනිවාර්යයෙන්ම හිටපු විදිහට නම් මරණින් මත්තේ යන්න ඇත්තේ නිරේ. ඔබතුමා දන්නවද ඔය මහා පිංගලක රජුරෝ සිංහාසනයට එන යන වාරයක් පාසා මට හිසට ටොක්කක් අයිනවා. මිටියකින් ගහනවා වගේ රිදෙනවා කියනවා ඒ ටොක්ක. දැන් මේ දොරටුපාලයට අහිංසක දොරටුපාලයට හිතිලා පිංගලක රජුරෝ නිරේ ගිහිල්ලා නිරේ ඉන්න නිරිපල්ලන්ට ටොකු අයිනෝ ඇති කියලා. එතකොට දොරටුපාලය කල්පනා කරලා තියෙනවා නිරේ ඉන්න නිරිපාලයන්ට ටොකු අයිද්දී නිරිපල්ලෝ ටික කතා වෙලා මේකා මෙහෙ තියාගෙන හරියන්නේ නැහැ කියලා නිරයෙන් ආයේ එව්වොත් එහෙම මනුස්ස ලෝකෙට. පිංගලක රජුරෝ යලි සිංහාසනේ වාඩි වෙනවා. යලි සිංහාසනේ වාඩි වුණොත් ආය වතාවක් මට ටොකු කන්ට වෙයි කියලා. ඒක මතක් වෙලා මේ අහිංසක දොරටුපාලයට. දොරටුපාලයා කියනවා ආන් ওই බයින් තමයි මම මේ මට එකපාර ඇඬුම් ආවේ අපේ ආයේ පුද්ගලයා පැමිණියොත් එහෙම ආයේ ටොකු කාපංකෝ කියලා. නපුරු netin අපේ වැලු ඔහු ගැන නම් මගේ සිතේ මනාපයක් නැත්තේ. නැවතත් නිරයෙන් ඇවිදින් ඔතන වාඩි වෙයි කියලයි මට බයක් ඇත්තේ. දැන් නිරයට ගොහින් එයා යම රජුටත් ටොකු අනිමින් වද දෙනවා ඇත්තේ. දැන් නිරය ගැන දන්නේ නැහනේ. ඒ නිසා හිතුවා නිරයට ගියාට පස්සේ ඒ යම රජුරන්ට ටොකු අයින්න පුළුවන් වෙයි කියලා. දැන් අදත් ওই නිරය ගැන නොදන්න අය එක එක බොල් කතා හදන්නේ. නිරේ ගිහිල්ලා මෙසේ කරයි අපි නිරේදී හම්බ වෙයි. නිරේදී හම්බුනාට පස්සේ නිරේදීත් අපිට එහෙ බජව් දාන්න පුළුවන් වෙයි කියලා ඔය ඇතැමු කියන්නේ. හිතන්නේ එහෙමයි. ඉතින් ඒ කාලේ දොරටුපාලයට තොහොම හිතුනේ. මොහු බේරන්නට කියා යම රජු ආපසු මේ රජු එවන්ට බැරි නැත්තේ. ටොක කණ්ඩ ආසාවේ ටොක කණ්ඩ අකමැතිව යම රජුරෝ මේ මහා පිංගලක රජුරන් අය එවයි කියලයි මට මේ දුක.
එතකොට බෝධිසත්වයන් වහන්සේ කිව්වා මිත්‍රය දොරටුපාලය නිරය කියලා කියන්නේ. එහෙම එන්න පුළුවන් තැනක් නෙමෙයි. ආයේ ඔබට කිසි විපතක් වෙන්නේ නැහැ. ඒ නිසා බය ගන්න කාරි නැත කියලා එදා දොරටුපාලයාව ආස්වසන්ට සිද්ධ වුණා. තමන්ගේ තාත්තා තමන්ගේ පියාගේ වියෝවෙන් ඔහු යලි එන්ටවත් එපා කියලා අඬන දොරටුපාලයාව ආස්වසන්ට සිද්ධ වුණා බෝධිසත්වයන් වහන්සේට. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මහා පිංගලක රජු අතින් පීඩාවට පත්වෙච්චි ඒ ජනයාව බොහෝම දැහැමින් යුක්තව පාලනය කරලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා කියලා තමයි මේ ජාතක පුවත අවසන් වෙන්නේ. පින්වතුනි මේ ජාතක කතා වලින් අපිට අපේ ජීවිතයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. අපි කොයි කවුරුත් මොන විදිහට ජීවත් වුණත් මේ මනුස්ස ලෝකෙන් ඇස් පියා ගන්න දවසක් එනවා. ඒ දවසට අපිට අපි සම්බන්ධයෙන්ම හෘද සාක්ෂියෙන් තියෙනවා නම් සතුටයි. ඒ හෘද සාක්ෂියෙන් තියෙන සතුට අපේ ජීවිතේ පින්වතුනි සැපවත් කරනවාමයි. මරණයට පත් වෙලා යන ගමන අපිට ඕනවට යන එකක් නෙමෙයි. ඒක අපි රැස් කරපු කර්මයට අනුව වෙන එකක්. ඒ නිසා මේ ජාතක පුවත් දෙක හොඳට හිතවල දරා ගන්න. අපි කොයි කවුරුත් මැරෙන අය බව සිහියේ හොඳට රඳව ගන්න. හොඳට පින රැස් කරන්න. පින රැස් කරලා කුසලයේ රැස් කරලා මිනිසයාට උදව් උපකාර කරලා මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවිතය ගත කරන්න. නැත්නම් අර මහා පිංගලක රජුරවන්ට දැන් එදා මහා පිංගලක උනේ දේවදත්ත. එතකොට බලන්න දේවදත්තගේ ඒ ජීවිතෙත් මිනිස්සු සන්තෝෂ වුණා. මිය දෙනකොට මේ ජීවිතෙත් දේවදත්ත මිය පරලෝ යද්දි දේවදත්තගේ වියෝව ගැන මිනිස්සු සතුටු වුණා. ඒ වගේ මහා නස්පැත්තියක් තමන්ගේ ජීවිතයට කරගන්න එපා. ධනෙන් බලයෙන් ආදියෙන් මත් වෙලා කවදාවත් අපි අපේ ජීවිතේ ලාමක ආකාරයෙන් ගත කළ යුතු නෑ. ජීවිතය කියන්නේ කෙටි කලකට ලැබිච්ච එකක්. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච මේ ජීවිතේ ලස්සනට හදාගත හැකි එකක්. ඒ නිසා හැම දිනාට තම තමන්ගේ ජීවිත ගැන හොඳට අවධානය යොමු කොට පිනෙන් කුසලයෙන් සුචරිතයෙන් පිරිච්චි ලස්සන ජීවිත උපදව ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අල්පේශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු මේ පිනෙන් සතුටුව අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්හට මේ සියලු පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අප නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව සැපයටම පත්වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ රැස් වූ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ රත්නත්‍රය ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ හේතු වී සියලු යහපත සැලසේවා. සියලු අභිවෘද්ධිය සැලසේවා. සුවසේ ජීවිත ගත කරන්නටත් සුවසේ ජීවිතයට පින් කුසල් රැස් කරගන්නටත් ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.